ශ්‍රී සද්ධර්මයේ තුලින් ඔබේ හදවත් නිවි සැනහෙන මෙවතුම් හෝරාව බෞද්ධ රූප වහිනී දෙපැත්තේ නියමිත දායකත්ව සද්ධර්මානුශාසනාව ලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. ඒ නිසා අදත් අප සිදු කළ ආරාධනය මෙත් සිතින් පිළිගෙන මේ උතුම් ධර්ම මන්දිරයට වැඩමවා වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදු නාම පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් සදහර්ම දේශනාවෙහි සදැහැති පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ බත්තරමුල්ල පදිංචි AML ලොකුබණ්ඩා අබේසිංහ මහතා, AM පොඩිමණිකේ මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ තවත් එක පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ අන්තර්ගත සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි මේ සූදානම් වෙන්නේ. පින්තුනි, ධර්ම දාණය මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම බව
අපේ බුදුරජාණන් වහන්සේ විසින් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට පැහැදිලි කළා. එහෙමනම් මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් විසිරුවා හරින්න කටයුතු සංවිධානය කිරීමෙන් මුළු ලෝකයටම සද්ධර්ම දාණය බෙදා දුන්න බවට පත් වෙනවා. ඒ නිසා එවන් මහත් වූ ශ්‍රේෂ්ඨ පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත සියලු දෙනාටම එයින් රැස් වෙන කුසලස්කන්ධය මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් කරලා දක්වන්න බැරි අසීමාන්තික ආනිසංස සහිතයි. ඊතරම්ම ආනිසංස සහිත මේ සද්ධර්ම දානමය පින්කමෙන් රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළ සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ 10 වෙනි වූ යක්ක සංයුක්තකයට අයත් වන 12 වෙනි වූ ආලවක සූත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආලවක සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුදු ගුණ පැහැදිලි කෙරෙන බොහොම වටිනා දේශනාවක්. ඒ වගේම මේ ධර්ම කාරණා මේ සූත්‍රයට අන්තර්ගත. මේ ජීවිතයේ සසරින් මුදාගන්න ගොඩනගන්න අවශ්‍ය ධර්මානුකූල මාවත මනාව හෙලිපෙහෙලි කරලා දක්වන බොහෝ ධර්ම කාරණා අන්තර්ගත ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක්. ඒ නිසා එක දේශනාවකින් මේ සූත්‍රය සාකච්ඡා කරලා අපිට ඉවර කරන්න බැරි නිසා සම්පූර්ණ සූත්‍රය ධර්මාර්ථයේ සහිතව සාකච්ඡා කරන්න නිසා දේශනා කීපයක් මේ සූත්‍රයේ නිමා කිරීම සඳහා අපිට සාකච්ඡා කරන්න සිදු වෙයි. මේ ශ්‍රේෂ්ඨ දේශනාව ලෝකයට දානය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් මුල්ම ධර්ම දේශනාව එයින් සිදු කරන්න තමයි මේ පින්වත් පිරිස දායකත්වයේ අරගෙන වාග්ය උදා කරගන්නේ. ආලවක සූත්‍රය. පින්තුනි, මේ ආලවක සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ මොන වාගේ අවස්ථාවක කොයි වාගේ කෙනෙක් නිසා මොන වාගේ හේතුවක් පදනම් කරගෙන දේශනා කළාද කියන කාරණාව මුලින්ම සාකච්ඡා කරගන්න එක සූත්‍රය අවබෝධ කරගන්න අපිට ලොකු උපකාරයක් බවට පත් වෙනවා. එමනම් මේ අලව් නුවර මෙතන අලව් කියන රටේ අලව් කියන නුවර අලව් රටේ අලව් නුවර ආලවක රජුරු සහ ආලවක යක්ෂයා කියන මේ කාරණා ඔක්කොම මේකට එකතු වෙනවා. මේ සියලුම ආලවක කියන තැනට සම්බන්ධයි. අලව් රට, අලව් නුවර, අලව් රජු, අලව් යකු. මේ ආලවක යක්ෂයාගේ භවන පිහිටලා තිබුණා කියලා සඳහන් කරන්නේ මේ අලව් නගරයේ ආසන්නයේමයි. අලව් නුවරට යොදුනක් දුරින් තමයි ආලවක යක්ෂ භවන පිහිටලා තිබුණා කියලා කියන්නේ. යොදුනක් කියලා කියහම 70ක්ම 4ක්. එහෙනම් අලව් නුවරට 70ක්ම 4ක් පමණ දුරින් තමයි ආලවක විමානයේ ආලවක භවන පිහිටලා තිබුණ බව සඳහන් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රය දේශනා කළේ ආලවක භවනයේ වැඩ ඉන්න වෙලාවේ. ආලවක භවනේ තමයි මේ දේශනාව කරන්නට යෙදුනේ. ඉතින් එහි නිදාන කතාව අපි ටිකක් සාකච්ඡා කරන්නට යෙදුනොත් ආලවක කියන්නේ අති භයානක යක්ෂයෙක්. අපිට හිතා ගන්න බෑ මේ යක්ෂයාගේ තරම කොච්චරද කියලා. නමුත් ඊටාම සුවිශේෂී වූ චරිතයක්. ඒ නිසායි මේ ආලවක යක්ෂයා මූලික කරගෙන මේ කාරණාව ධර්මයට එකතු වෙලා තියෙන්නේ.
සඳහන් කරනවා පින්නතුනි මේ අලව් රජුරු මේගොල්ලන්ට හැබැයි ධර්මයේ ලැබිලා නැහැ. ඒ නිසා දවස් 7කට සැරයක් මේගොල්ලෝ දඩේමේ යනවා. විනෝදය සඳහා තමයි දඩේමේ යන්නේ. මෝහ මරන්න. ධර්මයේ ලැබිලා තිබුණා නම් පන්සිල් වල හිටියා නම් විනෝදය සඳහා සත්තු මරන්න යන්නේ නෑ කවදාවත්. ඒ හින්දා දවස් 7න් 7ට මේගොල්ලෝ විනෝදයේ උදෙසාත් ක්‍රීඩාව උදෙසාත් ශරීරයේ ව්‍යායාම සිදු කර ගැනීම උදෙසාත් සතුරන්ට තමන්ගේ බලය පෙන්වීම සතුරු බල බිඳ දැමීම වෙනුවෙනුත් මේ කැලෑවට ගිහිල්ලා මෝදඩේමේ යෙදෙනවා කියලා සඳහන් කරනවා. ඒ මෝදඩේමේ යෙදෙන වෙලාවේ රජුරුව තමන්ගේ අනික් පිරිසට පණිවිඩයක් දෙනවා. නැත්නම් මේ සියලු දෙනාම එකතු වෙලා කතිකාවතක් කරගන්නවා. කතිකාවත තමයි මේ යන ගමනේ යම් කිසි කෙනෙක් ළඟින් මුවෙක් පැනලා ගියොත් ඒ පුද්ගලයා මරණයටපත් කිරීමේ අයිතිය ඔහු සතුයි. අනික් කට්ටිය ඒ පිටිපස්සෙන් එලවන්නේ නැහැ. රජුරුව ළඟින් මුවෙක් පැනලා ගියොත් රජුරුව මුව පිටිපස්සේ එලවලා මුවා මරන්න ඕනේ. ඒක තමයි කතිකාවත. දැන් මෙහෙම කතිකාවතක් ගොඩනගාගෙන සියලු දෙනාම වනාන්තරගත වෙලා දැන් දඩේම යනවා. යනකොට රජුරුව ළඟින්ම මුවෙක් පැනලා දුවනවා. සඳහන් කරනවා මේ ඒනි මිග කියන වර්ගයට අයිති වෙන මෝ. ඒනි මිග කියන වර්ගයේ මෝ තමයි මේ මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් මේ ඒනි මිග වර්ගයේ මුවෙකුට යොදුන් 3ක් දුවන්න පුළුවන් කියලා සඳහන් කරනවා. යොදුන් 3ක් කියලා කියහම සාමාන්‍යයෙන් අපි ලංකාවේ අද කතා කරන්නේ යොදුනක් කියන්නේ 60ක්ම 16ක් කියලා. ඉතින් අපි ඒ විදිහටම කතා කරුවොත් යොදුන් 3ක් වුණොත් 60ක්ම 48ක් බවට පත් වෙනවා. එතකොට මේ මුවෙකුට කොච්චර දුර දුවන්න පුළුවන්ද? 60ක්ම 48ක් එකම වේගයෙන් දුවන්න පුළුවන්. ඒ කියන්නේ අපි අද දකින මුවෙකුට වඩා බොහොම ජව සම්පන්නයි කියන එක. එක දිගටම 60ක්ම 48ක් දුවන්නේ. හැබැයි රජුරුව ඊට වඩා ජව සම්පන්නයි. අපිට හිතනවා මිනිහෙකුට එහෙම දුවන්න බැරි වෙයි කියලා. නමුත් මේ රජවරු ඊට වඩා ජව සම්පන්නයි. සඳහන් කරනවා මුවාට 60ක්ම 48කට වඩා නැත්නම් යොදුන් 3කට වඩා දුවන්න බෑ. ඒ යොදුන් 3 ඉවර වෙනකොට එයාගේ ශරීර ශක්තිය හීන වෙනවා. හීන වෙලා ටික ටික මෙයා හරියට නිකන් අර ජලයේ ගිලෙනවා වගේ. ක්‍රමක්‍රමයෙන් ශක්තිය බිඳලා පාත් වෙවි ගිහිල්ලා බිම ඇද වැටෙනවා. ශක්තිය ඉවර වෙලා. නම් රජුවන්ට එහෙම වෙන්නේ නැහැ. රජුව යොදුන් 3ම දුවලා මුවා වැටුණට පස්සේ මුවා මරලා මුවා දෙකට කපලා ලීයක් අරගෙන මුවාගේ කෑලි දෙක දෙපැත්තේ ගැට ගහලා කඩක් බැඳගත්තා වගේ ලීය කරේ තියාගෙන එනවා මුවාගේ කෑලි දෙක දෙපැත්තේ එල්ලෙනවා. දැන් ඒකට රජුරෝ සෑහෙන දුර දුවලානේ. එහෙම දුවලක් මුවත් අරගෙන කඩ කරේ තියාගෙන එන්නේ මේ වෙනකොට සෑහෙන මහන්සියි. රජුරෝ දැන් ආපහු එන ගමනක් අලව් නුවර ආසන්නයටම ඇවිල්ලා. මොකද ආලෝක විමානයේ තියෙන්නේ අලව් නුවරින් සැතපුම් 4ක් දුරින්නේ. රජුරෝ මෙච්චර දුර ඇවිල්ලා වෙහෙස නිමා ගන්න ඕන නිසා විශාල නුග ගහක් දැකලා සඳහන් කරනවා ඝනපත්‍ර සහිතයි. නුග ගහේ පත්‍ර ඝනකම් සහිතයි. ඊටාම කොළ පාටයි පත්‍ර. කොයි වගේද කියනවා නම් කොළ පාට වැඩි වෙච්චාම කළු පාටට බර වෙනවා. ඒ වගේ ඊටාම ඝනයි ඊටාම කොළ පාටට බරයි මේ පත්‍ර. විශාල නුග ගහක්. හරියට වනස්පති වෘක්ෂයක් වනයේ අරක් ගත්තා වගේ විශාල නුග ගහක්. මේ නුග ගහේ හෙවණ යටට ගිහිල්ලා රජුරු මුවා සහිත කද පැත්තක තියලා ටිකක් විවේක ගන්න වාඩි වුණා. ඒ කියන්නේ දැන් නගරයේ ආසන්නයේටම ඇවිල්ලා. විවේක අරගෙන
රජුරෝ නැවත යන්න පිටත් වෙනවා. යන්න පිටත් වෙලා කඩත් කරේ තියාගෙන රජුරෝ යන්න ලැහැත්ති වෙනකොට භයානක යක්ෂයෙක් ඇවිල්ලා රජුරෝ අල්ල ගන්නවා. මේ යක්ෂයා කියනවා ඔබ දැන් මට අයිති කෙනෙක්. ඔබ මගේ විමානයට ඇතුල් වුණා. මගේ විමානයට ඇතුල් වෙච්ච කෙනා ආහාරයට ගන්න මට අයිතියක් තියෙනවා. සඳහන් කරනවා මේ යක්ෂයා වෙසමුණි රජුරුවන්ගෙන් අවසරයක් අරගෙනයි තියෙන්නේ. තමන්ගේ විමානයට ඇතුල් වෙන අය කාලා දාන්න. ඊට වඩා මෙයාට අයිතියක් නැහැ. මේගොල්ලන්ට අයිතිය දීලා තියෙන්නේ තමන්ගේ විමානයට ඇතුල් වෙන අය විතරක් ආහාරයට ගන්න පුළුවන්. එයින් පිටපැත්තට ගිහිල්ලා සත්තු අල්ලගෙන කන්න බෑ. එහෙම අවසරයක් නැහැ. හේතුව තමයි එහෙම අවසර දුන්නොත් මේගොල්ලන්ගේ කෑමේ සීමාවක් නැහැ. මුළු රටම ඉවර කරනවා. ඒ හින්දා ප්‍රමාණයක් කරලයි අවසර දීලා තින්නේ මේ සීමාවට එන අය විතරයි ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා දැන් රජුරෝ සීමාවට ඇතුල් වෙලා ඉන්නේ. රජුරෝ ආහාරයට ගන්න මෙයාට පුළුවන්. ඒ නිසා කියනවා ඔබ දැන් මගේ ගොදුර බවට පත් වෙලා ඉවරයි. රජුරන්ට විශාල බයක් ඇති වෙනවා. රජුරෝ මේ වෙලාවේ කියනවා අද විතරක් කන්න නෙමෙයිනේ. හෙටත් කන්න එපේ. ඒ හින්දා අද විතරක් කාලා නවතිනවට වඩා දිගටම කෑම හම්බෙනව නම් නරකද? ඒ හින්දා අදට මම නිදහස් කරන්න. හෙට ඉඳලා ඔබට ආහාරයට පුරුෂයෙකුත් බත්තලියෙකුත් මම එවනවා. අදට මට ජීවිත දාණය දෙන්න. ඒ වෙලාවේ සඳහන් කරනවා යක්ෂයා නෑ. ඔබට රාජ්‍යයට ගිහිල්ලා රජසැප විඳින්න පටන් ගත්තට පස්සේ මට වෙච්ච පොරොන්දුව අමතක වෙනවා. එහෙම වුණොත් මට ඔබත් නෑ, අය වෙන කෙනෙකුත් නෑ. ඒ නිසා මට වෙන අයගෙන් කමක් නැහැ. මම ඔබවම කාදානවා. සඳහන් කරනවා මම ඔබවම දිරව ගන්නම් කියලා තමයි සඳහන් කරන්නේ. ඔබවම ආහාරයට ගන්නම්. ඒ වෙලාවේ රජුරු මෙහෙම කියනව නෑ. මම පොරොන්දු වෙනවා. යම් දවසක මගේ පොරොන්දුව කඩ වුණොත් එදාට මං කන්න. ඒකට මං අවසර දෙනවා. ඒකට විමානයට ආවත් නැතත් අල්ලගන්න අවසරයක් තියෙනවා. පොරොන්දුව කැඩුවොත් එහෙම කරන්නේ අදට මගේ පොරොන්දුව විශ්වාස කරන්න මම හෙට ඉඳලා ඔබට ආහාරය සඳහා මිනිහෙකුත් බත්තලියෙකුත් එවනවා. යක්ෂයා පොරොන්දුව බාරගත්තා. රජුරු බොරු කරන්නේ නැති වෙයි කියලා පිළිගත්තා. රජුරු මුවාගේ කඩක් නැත්තම් මස් කැලි දෙකක් දෙපැත්තේ එල්ලගෙන රජුරු දැන් යනවා පිරිස දිහාට. යනකොට පිරිස රජුරු එනකන් මග කඳවුරු බැඳගෙන ඉන්නවා. දැන් රජුරු දැකලා පිරිස hina වෙනවා. ඇයි hina වෙන්නේ? මහරජු අවමානයට බයේද මෙච්චර මහන්සි වුනේ? සමච්චල් කරනවට බයේද මෙච්චර මහන්සි වුනේ? ඒ කතිකාවතේ තියෙනවනේ. තමන් ගාවින් පැනලා ගියොත් තමන්ම මුවාල්ලන්න ඕනේ. එහෙම නිසා අනික් අය hina වෙයි කියලා අවමන් කරයි කියලා බයේද මෙච්චර දුර දීවේ. පිරිස පෙරමකට ගිහිල්ලා රජුරු පිළිගන්නවා. රජුරු මස් අරගෙන ආවට මස් වලින් කිසි අර්ථයක් මේගොල්ලන්ට නෑ. මස් ඕනේ නෑ. මම මුවා මැරුවා කියලා පෙන්වන්නයි මේ මුවා එල්ලගෙන ඉන්නේ. පෙරමකට ගිහිල්ලා පිළි අරගෙන රජුරුත් එක්ක පිරිස ආපහු අලව් නගරයටම යන්න ගියා. හැබැයි රජුරු මේ පිරිසට කීවේ නෑ මට මගදී මෙන්න මෙහෙම කරදරයක් වුණා කියලා. ඒක කීවේ නෑ. ඒක මේ පිරිසට නොකිය රාජ්‍යයට ගිහිල්ලා කතා කළා නගර පාලකයාට. මේ නගර පාලකයා රජුරුවන්ට ඊටාම හිතවත් කෙනෙක්. බොහොම හොඳ කල්යාණ මිත්‍රයෙක් රජුරුවන්ට. අනික් අයට කිව්වේ නෑ. නගර පාලකයාට කතා කරලා කිව්වා මෙන්න මේ වාගේ අකරතැබ්බයකට අද මෝදඩීමේ ගිය වෙලාවේ මම මුණ පෑවා. මම පොරොන්දුවක් වෙලයි ආවේ හෙට ඉඳලා මිනිහෙක් සහිතව බත්තලියක් එවනවා කියලා. දැන් මොකක් කරමුද? කොහොම මේකට විකල්පයක් හදමුද? හෙට කෙනෙක් යවුවේ නැත්තම් ඔහු කෙලින්ම මාව හොයාගෙන එනවා.
මොකද හිත කරන්නේ? නගර පාලකයා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සීමාවක් පැනෙව්වද? මොකද මේ සීමාවක් පැනෙව්වද කියලා අහනවා. දවස් 10කට කෑම දෙනවා. නැත්නම් දවස් 5කට කෑම දෙනවා. මාසෙකට කෑම දෙනවා. එහෙම පොරොන්දු වුණාද? දවස් ගානකට හරි මාස ගානකට හරි පොරොන්දුවක් වුණාද කෑම දෙනවා කියලා? නෑ. එහෙම පොරොන්දුවක් නම් උනේ නෑ මම. ඒ වෙලාවේ නගර පාලකයා සඳහන් කරනවා දුට්ටු ගතන් දේව. ඔබ වහන්සේ මහා වැරද්දක් කරලා තියෙනවා. ඇයි ඒ වැරද්ද? මේ අමනුෂ්‍යයන්ට කෑම දෙන්න පොරොන්දු වෙනකොට සීමාවක් තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සීමාව නැත්නම් ඕන තරම් ඒගොල්ලෝ ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට කණ්ඩ දීලා ඉවරයක් කරන්න බෑ. දැන් වෙසමුණි රජුරුවත් සීමාවක් දීලා තියෙන්නේ. මේ ගහේ හෙවණට එන අය පමණයි. එයින් පිටට යන්න අවසර නැහැ. රජුරුවත් එහෙම අවසරයක් නොදුන්නා කියලා කියන්නේ එක්ක රජු ජීවත් වෙන තුරු හෝ අලව් යකු ජීවත් වෙන තුරුම ආහාර සපයන්න සිද්ධ වෙනවා. ඒක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ රජුරු කියනවා මට සීමාවක් නම් කියන්න බැරි වුණා. හොඳයි කමක් නැහැ දැන් වෙන්න තියෙන දේවල් වෙලානේ තියෙන්නේ. ඔබ වහන්සේ කරදර වෙන්න එපා. ඔබ වහන්සේ නිශ්ශබ්ද වෙලා තමන්ගේ රාජකාරිය කරගෙන යන්න. මම මොකක් හරි මේකට වැඩපිළිවෙලක් හදන්න. එහෙම කියලා නගරපාලකයා කල්පනා කළා දැන් මොකද්ද මම කරන්නේ? රජුරු නිදහස් කළාට මම බාරගත්තා මේක. මෙයා කල්පනා කරලා තීරණය කරනවා දවසකට එක හිරකරුවා ගානේ කන්න දෙනවා කියලා. හිරගෙවල් පිරීලා තියෙන්නේ අපරාධකාරයන්ගෙන්. දැන් මෙයා තීරණය කළා දවසකට එක්කෙනෙක් දෙනවා. එහෙම තීරණය කරලා යතුරුත් අරගෙන ගිහිල්ලා හිරගෙදර අරිනවා. හිරකුටිය ඇරලා මෙයා ඒ හිරකරුවන්ට කියනවා යම් කෙනෙක් ජීවත් වෙන්න කැමති නම් එහෙම අය නික්මෙන්න කියලා. ඒකට ඔක්කොම වගේ එනවා නික්මෙන්න. ඉස්සරළම දොරෙන් පිට වෙන එක්කෙනා ඉතුරු වෙන්න ආයදර වහනවා. පිට වෙන්න දුන්නේ එක්කෙනාටයි. එයා එක් කරගෙන ගිහිල්ලා හොඳට නාවලා හොඳට එයාට කන්න බොන්න දීලා අලුත් ඇඳුම් අඳලා බත්තලියක් දීලා කියනවා මේ බත්තලිය ගෙනහිල්ලා අහවල් තැන මේ නුග ගහ යට ඉන්න යක්ෂයාට දීලා එන්න කියලා. නැත්නම් නුග ගහ යටින් තියලා එන්න කියලා මෙයාට කියනවා. දැන් කොහොමත් මෙයා හිරගෙදරින් ආපු හිරකරුවෙක්. මගට ගිහිල්ලා බත්තලිය විසි කරලා මෙයා යන්නේ ඇයිද දන්නේ නැන්නේ. ඒක නිසා මෙයාට පවරපු කාර්ය හරියටම කරනවද කියලා බලන්න තව රාජපුරුෂෝ පිරිසක් පිටිපස්සෙන් එනවා. මෙයා බත්තලියත් අරගෙන ගිහිල්ලා නුග ගහ යටට හෙවණට ගියපු ගමන් යක්ෂයා අල්ල ගන්නවා. සඳහන් කරනවා අති භයානක යක්ෂයෙක් භයානක වේශයක් මවාගෙන මේ පුජ්‍යලයා එහෙම්මම කාලා දානවා. සඳහන් කරලා තියෙනවා කොහොම කනවද කියලා හරියට මේ ගහක මුලක් කනවා වගේ කනවා කියලා සඳහන් කරන්නේ. එතකොට අර පිටිපස්සෙන් එන පිරිස ඒ පිරිස දකින්නවනේ. ගහ යටට ගියපු මිනිසයා අමනුෂ්‍යෙක් කෑවා. ලේ පෙර කනවා පේනවා. ඒ හින්දා ඒ අය පුදුම විදිහට බය වෙනවා. ඊළඟට මේ මිනිස්සුන්ගේ ශරීරයේ මාංශයේ ඇටකොටුව පොඩි කර කන්න පුළුවන් වුණාට මේ කෙස් වාගේ දේවල් දිරවන්නේ නැහැනේ. දැන් අපි ආහාරවල කෙස් ගහක් තිබුණොත් අපි ඒක අයින් කරන්න හොඳට වග බලා ගන්න. මොකද මේක ඇතුලේ ගිහිල්ලා පැටලෙන්න පුළුවන්. මේක ලේසියෙන් දිරන්නේ නැහැ. ඒ වගේ මේ කෙස් ලොම් වාගේ දේවල් ශරීර අභ්‍යන්තරයට අපි යන්න දෙන්නේ නෑ දැක්කොත් එහෙම. දිරවන්නේ නැති හින්දා. මිනිහෙක් වලලලා දවස් ගාණක් යනකොට මස් ටිකක් දිය වෙලා ඇටකොටු විතරක් ඉතුරු වුණා. සමහරලාට වසර ගාණක් ආසන්න වෙනකන්වත් කෙස් ගස් ලොම් ගස් දිරන්නේ නෑ. ඒවයි තරම් පවතිනවා. ඉතින් සඳහන් කරනවා මේ යක්ෂයා කාගෙන යනකොට එතකොට කෙස් සහ ලොම් ඉවත් කරලා කෑවද? නෑ ඉවත් එක්කමයි කාගෙන යන්නේ. සඳහන් කරනවා මේ යක්ෂයාට හරියට පින් තියෙන කෙනෙක්. සංසාරේ මහා පින් කරලා තියෙන කෙනෙක් මෙයා.
ඒ නිසා මේ මිනිස්සු කනකොට මේ කෙස් වාගේ දේවල් නවනීත පිටක් වගේ හැපෙනවා කියලා සඳහන් කරනවා. මොනවද මේ නවනීත කියලා කියන්නේ? නවනීත කියලා කියන්නේ වෙඬරු වලට. කෙස් හැපෙනවා වෙඬරු වගේ. අපි හිතන් කොච්චර හපලවත් කෙස් හපන්න බැරි වෙයි. සෑහෙන්න අමාරුයි. මෙයාට කෙස් හැපෙනවා අර විදිහට. මේ ඉන්න හොඳටම දිරව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒකට අර පිටිපස්සෙන් ගියපු අය දැක්කනේ අමනුෂ්‍යයෙක් අර මනුස්සයා කෑවා. එතකොට දැන් මේ ගියපු අය හැමෝටම කියන්නේ නැහැ. තම තමන්ගේ මිත්‍රයන්ට කියනවා මෙහෙම වැඩක් වුණානේ. රජුරු අද හිරකාරයෙක් යකාට කණ්ඩ දුන්නානේ. දැන් මේ කතාව මිත්‍රයන් අතින් පැතිරිලා ගිහිල්ලා නගරේ පුරාම දැන් ආරංචිය ගිහිල්ලායි තියෙන්නේ. හැමදාම හිරකරුවෙක් යකාගේ ආහාරය සඳහා යනවා. දැන් හිරගෙවල් වල මිනිස්සු ඉවර වෙලා. හැම හිරගෙදරකම මිනිස්සු යක්ෂයාට දීලා දැන් මිනිස්සු ඉවරයි. සඳහන් කරනවා අලුත් හොරු අභාවයටපත් වෙනවා කියලා. කවුද මේ අලුත් හොරු අභාවයට යනවා කියන්නේ ඇයි? අලුතෙන් හොරු බිහි වෙන්නේ නැහැ. හොරු බිහි වෙන එක නතර වෙලා අභාවයට ගිහිල්ලා. පරණ හොරු ෂය වෙලා ගිහිල්ලා. ඒ කට්ටිය ඉවර වෙලා. හිරගෙවල් වල ඉන්න පරණ හොරු ඉවරයි. නමුත් හිරගෙවල් වලට අලුතෙන් හොරු යන්නේ නැහැ. මොකද මේ හිරගෙවල් වල ඉන්න ඔක්කොම යකාට කණ්ඩ දෙනවා කියලා ආරංචිලා මිනිස්සු හොරකම් කරන එක සම්පූර්ණයෙන් නතර කරලායි තියෙන්නේ. දැන් හිරගෙවල් වල කවුරුවත් නැහැ, කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ. දැන් ඒ නිසා මිනිස්සු ඉවර වෙගෙන එනකොට රජු අලුත් හොරු බිහි කරන ක්‍රම ඇති කරනවා. මේ රන් රිදී මුතු මැණික් වගේ දේවල් නගරේ තැන් තැන් වල විසි කරලා දානවා. මිනිස්සු මෙතන තිබ්බොත් නම් ඇවිල්ලා හොරා ගන්න. මේ විදිහට දැන් හැම තැනම දාලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අතවත් තිබ්බොත් වහාම ඔහු හොරෙක් හැටියට අල්ල ගන්නවා. මේක තමයි උපක්‍රමය. හැබැයි ඒක මිනිස්සු දන්නවා. රජුරෝ දැන් මේ හොරු හදනවා. හොරු බිහි කරනවා රජුරෝ. ඒ හින්දා මිනිස්සුත් කොයිතරම් පරිස්සම් වෙනවද කියන කාරණාව සඳහන් කරනවා. මේ රන් රිදී මුතුමැණික් තන තන තියෙනවා දැක්කහම අතින් අල්ලන්න නැතියා පාරේ යනකොට කකුලේ වැදෙන තරමටවත් වැදෙන්න දෙන්නේ නැතුව මිනිස්සු පරිස්සම් වෙනවා. ඒ තරම් කිසිම කෙනෙක් හොරකම් කරන්නේ නැහැ. දැන් එතකොට හොරු නෑ දැන්. නමුත් දැන් කණ්ඩ දෙන්න අයත් නෑ. අන්තිම හිරකරුවක් දුන්නාම හෙට උදේට කවුරු හරි යවුවේ නැත්තම් යක්ෂයා එනවා රජුරු හොයාගෙන. ඒ නිසා නගර පාලකයා රජුරවන්ට යෝජනාවක් කරනවා ස්වාමීනි මේ නගරයේ ඉන්න හෙට අනිද්දා මැරෙන්න ඉන්න අන්තිම වයස්ගත මහල්ලු අපි යක්ෂයාට දෙමු. කොහොමද හෙට අනිද්දා මැරෙන්නයි ඉන්නේ. ඒගොල්ලෝ දෙමු යකාට. හැබැයි රජුරු ඒකට කැමති වෙන්නේ නැහැ. රජුරු කියනවා ඔය කාරණාවට මිනිස්සු කොහොමවත් කැමති වෙන්නේ නැහැ. හේතුව අපේ සීයා අපේ තාත්තා ආදි වශයෙන් මිනිස්සු මේ වැඩිහිටියන්ට පුදුම විදිහට ගරු කරනවා. ඒ අය යක්ෂයාට දෙනවා කියලා කියන එක ඒක ගැලපෙන්නේ නැති වැඩක්. රජුරෝ ඒකට විරුද්ධයි. ඊළඟට නගරපාලකයා කල්පනා කරනවා එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ඒකෝට මේ අය රජුරවන්ට කොයිතරම් කීකරුද කියන කාරණාවත් අපි සාකච්ඡා නොකලට යටින් පේනවා. වයසක මිනිස්සු දෙන්න එපා නම් ඔබතුමා කැමති දෙයක් කරගන්න මට බෑ ආයේ කියලා අයින් වුණා නම් රජුරවන්ට ලොකු කරදරයක් වෙනවනේ. ඒ නිසා මේගොල්ලෝ රජුරවන්ට පුදුම පක්ෂපාතයි ආදරෙයි රජුරවන්ට පුදුම විදිහට ගරු කරනවා. ඒ හින්දා අපේ රජුරවන්ගේ ජීවිතේ විනාශ වෙයි කියලා තමයි ආය දේවල් මේගොල්ලෝ කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරලා නගරපාලකයා කියනවා ස්වාමීනි එහෙමනම් අපි මේ අද ඊයේ පෙරේදා ඉපදිච්ච ළමයි අපි ළමයි යක්ෂයාට දෙමු. ඒගොල්ලන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපි ඒගොල්ලෝ යකාට දෙමු. රජු මේකට කැමති වෙනවා. දැන් එහෙනම් පුංචිම ලදරු වයසේ ළමයි හිරකරුව ඉවර වෙච්ච තැන ඉඳලා යකාට
යකාට බිලි වෙනවා. දැන් ටික දවසක් යනකොට මේ ආරංචිය මුළු අලව් රට පුරාම පැතිරලා යනවා. එතකොට මේ අලව් නගරයේ ඉන්න අය මොකද කරන්නේ? පුංචිම දරුවෝ ඉන්න අම්මලා දරුවෝ අරන් නගරෙන් පිට වෙනවා. ඒ විතරක් නෙමෙයි හෙට අනිද්දාට දරුවෝ ලැබෙයි කියලා හිතාගෙන ඉන්න අම්මලා. ඒ අම්මලා කුස දරාගෙන නගරෙන් පිට වෙනවා. ඒ දරුවා කොයි මොහොතේ බිහි වෙයිද දන්නේ නැහැ. බිහි වුණාම මොන දරුවා යක්ෂයාගේ ආහාරය බවට පත් වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා කුස අරගෙන බිහි වෙන්න කලින් පිට වෙනවා. දැන් මේ මුකුත් නොතේරෙන ළමයිනේ යකාට දෙන්නේ. ඒ හින්දා ළමයි සමග නගරයෙන් පිටට ගිහිල්ලා ළමයි ටිකක් දැනුම් තේරුම් ඇති වුණාට පස්සේ දරුවොත් අරගෙන නගරයට එනවා. එහෙම පිට වෙන්න පටන් ගත්තා. නමුත් සඳහන් කරනවා 12 අවුරුද්දක් යකාට කණ්ඩ දෙන්න අලව් නගරයේ ළමයි හිටියා කියලා. මේ කාරණාව දැන අම්මලා පිට වෙලා යනවා. ළමයි ඉන්න ඉපදිච්ච අම්මලත් ඉපදින්න ඉන්න අම්මලත් යනවා. ඒ තවත් 12 අවුරුද්දකට කණ්ඩ දෙන්න ළමයි නගරේ ඉන්නවා. 12 අවුරුද්දක්ම මේ දරුවෝ යකාගේ කෑමට දෙනවා. ඉතින් එහෙම යනකොට දැන් දරුවොත් ඉවර වෙනවා. ඊට පස්සේ නගරපාලකයා ගිහිල්ලා කියනවා ස්වාමීනි දැන් නම් එකම දරුවෙක්වත් නැහැ. මේ අලව් නගරයේ කිසිම තැනක දරුවෝ නැහැ. දැන් මොකද කරන්නේ? එකම එක දරුවයි ඉන්නේ. අන්තఃපුරේ ඉන්නවා රජ්ජුරුවන්ගේ පුතා. වෙන ළමයි නෑ. රජ්ජුරුවන්ගේ පුතා ඉන්නවා. මේ වෙලාවේ රජ්ජුරුව සඳහන් කරනවා රාජපුරුෂයෙනි මේ ලෝකේ දෙමව්පියන්ට දරුවෝ තරම් ප්‍රිය වස්තුවක් වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේත් ඒක පැහැදිලි කළා. පුත්තා වත්තු මනුස්සානං. මිනිස්සුන්ට තියෙන ලොකුම වස්තුව තමන්ගේ දරුවෝ, තමන්ගේ පුතු. එහෙනම් දෙමව්පියන්ට දරුවන්ට වඩා ලොකු වස්තුවක් නැහැ. හැබැයි ඊට වඩා වටිනවා තමන්ගේ ජීවිතේ. දරුවටත් වඩා මේ ලෝකයේ තමන්ගේ ජීවිතයට ප්‍රියයි. එහෙනම් මමද මගේ දරුවගේ ජීවිතයට වඩා මගේ ජීවිතයට ප්‍රියයි. මගේ ජීවිතේ රැකෙනවා නම් මගේ දරුවා වුණත් කමක් නැහැ හෙට යකාට දෙන්න කියලා කියනවා. අපි මුලින්ම කතා කළා මේ ඇයිට ධර්මයෙන් හම්බ වෙලා නැහැ කියලා. එතකොට ලෝකේ අන් සියල්ලටම වඩා තමාට තමා ප්‍රියයි. ඒ කාරණාවට අපි මොකක් හරි උදාහරණයක් සාකච්ඡා කළොත් අපිට ඔක්කොටම වඩා ආදරේ කියන කාරණාවට. පිළිතුරු අපිට තියෙන තණ්හාව පුතඥ අපි හැමෝටම ලොකු තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව එක එක දේවල් වෙනුවෙන් එක එක විදිහටයි තියෙන්නේ. ඒ හින්දා අපිට පුදුම තණ්හාවක් තියෙනවා අපේ දේපොළ වලට. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. අපේ ඉඩකඩම් වලට තියෙන අපිට පුදුම තණ්හාවක්. ඒව අපේ කියලා වැටවල් ගහගෙන මායින් කරගෙන ඔප්පු ලියාගෙන අපිනේ වෙන් කරගෙන තියෙන්නේ. නමුත් ඒක මේ ස්වභාව ධර්මයට අයිති මේ මහ පොළොවනේ. මම වෙන් කරලා බෙදාගෙන කොටු කරගෙන අයිති කරගෙන සහතික ලියාගෙන මගේ කියලා තියාගෙන ඉන්නවා. නමුත් මේ මහ පෘථිවිය සකල සත්වයන්ටම එකම විදිහට අයිති. නමුත් මේ තණ්හාව හින්දා බොහෝ අය තව කෙනෙකුට තමන්ගේ ඉඩම අයිනෙන්වත් අඩි දෙකක පාරක්වත් දෙන්න තරම් කාරුණික වෙන්නේ නැහැ. සමහර වෙලාවට වැටක් හදන්න ගිහිල්ලා අඟල් 3-4ක් එහා මෙහා හිටවලා තියෙන ඉන්නක් වෙනුවෙන් ලක්ෂ ගාණක් වේදම් කරලා නඩු කියන අය ඉන්නවා. ඒ තරම්ම තෘෂ්ණාව නිසා වැටහෙන්නේ නැහැ. තව කෙනෙකුට පිහිට වෙන්න මේ ඉඩමෙන් මට අඩි දෙකක පාරක් දුන්නා කියලා මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. එහෙම කල්පනා කරලා හිතන්න පුළුවන් කමක් නැහැ තණ්හාව වැඩි හින්දා. කාරුණික බව අනුකම්පාව තණ්හාවට යට ගිහිල්ලා. ඒ නිසා දේපොළ වලින් ඉඩම් වලට තියෙනවා තණ්හාවක්. යාන වාහන වලට තියෙනවා තණ්හාවක්. හරක බානට තියෙනවා තණ්හාවක්.
රන් රිදී මුතුමැණික් සල්ලි මිල මුදල් මේ සියල්ල පිළිබඳවම තියෙනවා පුදුම තණ්හාවක්. එතකොට මේ තණ්හාවේ තව එක පැත්තක්. ඊට වඩා තණ්හාව තියෙන තවත් දෙයක් අපි ගාව තියෙනවද? දේපොළ ඉඩ කඩන් සල්ලි මිල මුදල් රන් රිදී මුතුමැණික් වලට වඩා තණ්හාව තියෙන දෙයක්. ඊට වඩා තණ්හාවක් තියෙනවා නම් ඊට වඩා තණ්හාවක් තියෙනවා අපේ ඉන්ද්‍රියන්ට. අතපය වලට තියෙනවා ඉඩ කඩන් වලට වඩා තණ්හාවක්. එහෙම තියෙනවා කියලා අපේ ඇයිට හිතෙනවද? ඉඩ කඩන් වලට වඩා අතපය වලට තණ්හාවක් තියෙනවා කියලා. හිත බලන්නකො අපේ කකුලේ තුවාලයක් හැදුනා. තුවාලේ ඉස්සරලාම හැදුනේ මාපට ඇඟිලි චූටි තුවාලයක් කියමුකෝ. චූටි තුවාලයක් හැදුනට මේක හොඳ වෙන්නේ නැහැ. දැන් තින් තුවාලේ පවතිනවා ලොකු වෙනවා දැන් නියපොත්ත ගැලවිලා වැටිලා දැන් තුවාලේ හරි ලොකුයි කකුලත් ඉදිමිලා දැන් බෙහෙත් කරනවා සීමාවක් නැහැ ඉවරයක් නැහැ විෂ බීජ ගිහිල්ලා කියනවා නරක වෙලා කියනවා ඔඩු යනවා කියනවා ඔව්වම වෙලා දැන් ඇඟිල්ලත් කපලා අයින් කරලා ඊට පස්සෙවත් තුවාලේ හොඳ කරමු කියලා නමුත් හොඳ වෙන්නේ නැහැ දැන් කපාප් කෙනුත් පැහැවගෙන යනවා. දැන් ඒකට රජයේ ස්පිරිතාලයෙන් බෙහෙත් කරලා මේක හරියන්නේ නැහැ. එහෙනම් ගෙවන රෝහලකට යන් කියලා දැන් දවසකට සෑහෙන ගාණක් ගෙවලා දැන් ගෙවන ස්පිරිතාලෙක ඉඳගෙන බෙහෙත් කරනවා. එහෙමත් ඒ තරම් ලොකු සුවයක් දැන් පේන්නේ නැහැ. ඊට පස්සේ දැන් නෑදෑයොත් එකතු වෙලා දන්න කියන අයත් එකතු වෙලා සමහර වෛද්‍යවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව දැන් තීරණය කරනවා ලෙඩ අරගෙන පිට රට යන් කියලා. දැන් මෙතෙක් කල ජීවිතේ හම්බ කරගෙන තිබිච්ච සල්ලි මිල මුදල් ටික බැංකුව වල තියලා තිබිච්චෙවත් අතේ තිබිච්චෙවත් දැන් ඉවරයි. දැන් පිට රට යන්නත් ලොකු මුදලක් ඕනේ. එක්කෙනෙක් ලෙඩා විතරක් ගිහිල්ලත් බෑ. තව කීප දෙනෙක් යන්න වෙනවා. ඒ අයට යන්නත් ලොකු මුදලක් ඕනේ. එහෙ ඉන්නත් ලොකු මුදලක් ඕනේ. එහෙ රෝහල් වලටත් ලොකු මුදලක් කැප කරන්න වෙනවා. දැන් ඒ නිසා තීරණය කරනවා එහෙනම් අහවල් ඉඩම් කැරි ටික විකුණමු. ඒ මදිනම් අර තියෙන වාහන වලින් පරණම වාහනේ ඉඳලා වාහන ටිකක් විකුණනවා. දැන් එහෙම විකුණ රන් රිදී මුතුමැණික් විකුණ උකසට තියතියා දැන් සල්ලි එකතු කරනවා. දැන් මේ සේරම අරගෙන අපි පිට රට යනවා. එහි ගිහිල්ලා මාස ගාණක් විතර හිටිය සල්ලි ටික නම් ඔක්කොම ඉවරයි. ලෙඩේ නම් සනීප නැහැ. දැන් තවත් එහෙ ඉන්න බෑ ඒ හින්දා. ඒ හින්දා ආයෙ ලංකාවට එනවා. එහි ගිහිල්ලා මාය මොනවා හරි කරමු. සිංහල වෙදකමක්වත් කරමු. අහවල් තැන වෙද මහතුරු ඉන්නවා එහෙමවත් ගිහිල්ලා බලමු. දැන් ඉන්න ගේත් ඉඩමත් සමහර වෙලාවට සමහර අය දැන් ඒකත් උගසට තියලායි තියෙන්නේ. මේ කකුල හින්දා. දැන් ඔය කරන්න පුළුවන් හැම වෙදකමක්ම කරලා කකුල සනීප නැති වුනහම ආයෙත් යනවා. ආයෙත් ස්පිරිතාලේ යනවා. ඊට පස්සේ දොස්තර මහත්තයා දවස් දෙකක් ඉඳලා කියනවා දැන් එහෙනම් මේක හරියන්නේ නැහැ. දැන් ඉතින් ජීවිතේ බේරගන්න ඕන නම් කකුල කපමු. නැත්තම් මේක ඔඩු ගිහිල්ලා විස බීජ ගිහිල්ලා ජීවිතේ විනාශ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. දැන් එතකොට අපි දැන් කල්පනා කරනකොට අර මුළු ජීවිත කාලයක් දුක් විඳලා රැකී ආරක්ෂා කරලා උපයපු මුදල් හොරකම් කරලා මංකොල්ල කාලා උපයපු මුදල් වෙනත් යහපත් ක්‍රියාවන් ඔස්සේ හෝ අයහපත් ක්‍රියාවන් ඔස්සේ උපයපු මුදල් මේ සේරමත් ඉවරයි ඉඩ කඩනොත් ඉවරයි යාන වාහනත් ඉවරයි ජීවත් වෙන තැනත් උගසට තියලායි තියෙන්නේ. දැන් ජීවත් වෙන්නවත් තැනක් හරියට නැහැ. සින්න වෙච්චාම ඒකිනුත් යන්න වෙනවා. දැන් මේ සියලුම කැපකිරීම කලේ මොකක් වෙනුවෙන්ද? මේ කකුල වෙනුවෙන්. එහෙමනම් අර දේපොළ වලට වඩා ඉන්ද්‍රියන්ට තණ්හාවක් තියෙනවා කියන එක හොඳටම පේනවා. දැන් ඒක සනීප කරන්න බැරුව එහෙනම් ඒක කපමු නැත්තම් ජීවිතේට හානියක් වෙයි කියලා කිව්වොත් අනේ මගේ සල්ලි මිල මුදල් දේපොළ ඉඩ කරන් ඔක්කොම කෑවා මේ කකුල. නෑ ඔය කකුල තිබුණා වෙයි කියලා අපි එහෙම හිතන්නේ නෑ. ජීවිතේ බේරෙනවා නම් කකුල කපමු. දැන් තේරෙනවද? දේපොළ වලට වඩා තණ්හාවක් තිබ්බා ඉන්ද්‍රියට. දැන් ඉන්ද්‍රියන්ට වඩා තණ්හාවක් තියෙනවා ජීවිතේට. ජීවිතේ රැකෙනවා නම් කකුල එපා. ජීවිතේ රැකෙනවා නම් ඇහැ එපා. ජීවිතේ රැකෙනවා නම් වහුගඩුව එපා. එතකොට එහෙනම් වැඩිම තණ්හාවක් තියෙන්නේ ජීවිතේට.
අන්න ඒ නිසායි රජුරුවෝ කියනවා දරුවන්ට වඩා මේ ලෝකේ ආදරේ වස්තුවක් වෙන්නේ නැහැ. නමුත් මගේ ජීවිතේ රැකෙනවා නම් මගේ දරුවා වුණත් දෙන්න කියලා. එතකොට ජීවිතේට කොච්චර තණ්හාවක් තියෙනවද? දැන් මේ හුඟ දවසකටද හෙටට විතරයි. අනිද්දාට දෙන්න දරුවෝ නගරෙම නැහැ. අනිද්දාට කෙනෙක් යකා ගාවට ගියේ නැත්නම් යකා රජුරු හොයාගෙන එනවාමයි. එතකොට මේ පැය ගණනක ජීවිතේ රැකගන්න තමයි තමන්ගේ දරුවා හරි දෙන්න හදන්නේ. එතකොට මේ අයට ධර්මයේ ලැබිලම නැහැ කියන කාරණාවක් අපි මුලින් කතා කළා. දැන් දරුවා දෙන්න ලැහැත්තියි. රාජපුරුෂයෝ යනවා අන්තఃපුරයට. යනකොට අලව් රජුරුවන්ගේ පුතා අග්‍ර මහේෂිකාව විසින් නාවලා පිරිසිදු කරලා ඇඳුම් අන්දලා සරසලා ආභරණ පළඳලා ඊටාම සුව පහසු දුහුල් කොට්ටයක් උඩ තියලා දරුවා නලවමින් ඉන්න වෙලාව. ඇමතිවරු ගිහිල්ලා කාරණාව කියලා අම්මා පපුවට ගහ හඬා වැළපෙන වෙලාවේ බලෙන්ම දරුවා අරගෙන යනවා. හෙට උදේ යක්ෂයාට දෙන්න. සඳහන් කරනවා ආලවක කුමාරයාට කොච්චර සැප තිබුණද කියලා තමන්ගේ අම්මා හැර ඔහුගේ ආරක්ෂාවට කිරිමව්වරු 16000ක් හිටියා කියලා සඳහන් කරනවා. කිරිමව්වරු 16000ම පස්සෙන් එනකොට දරුවගෙන හිල්ල තියාගෙන ඉන්නවා හෙට උදේ යක්ෂයාගේ ආහාරය වෙනුවෙන් යවන්න. පින්නතුනි මෙන්න මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක ධාතුව බලන වෙලාව. භාග්‍යවතුන් වහන්සේගේ කරුණා නෙතට දකින්න ලැබුණා අලව් කුමරු හෙට ආලවක යක්ෂයාට බිලි වෙනවා. භාග්‍යවතුන් වහන්සේට හැකියාවක් තියෙනවා මොහු බේරගන්න. නිකම්ම නෙමෙයි අලව් කුමාරයාට පින් තියෙනවා මේ ජීවිතෙන් අනාගාමී වෙන්න. ඒ තරම් අසහාය පුණ්‍යවන්තයෙක්. අලව් කුමරු බේරා ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ආලවක භවනට වැඩියොත් ධර්ම දේශනා කරාම ආලවක යක්ෂයාට පින් තියෙනවා මේ ජීවිතෙන්ම සෝවාන් වෙන්න. මේ ජීවිතෙන්ම සසරින් මිදෙන්න අපායෙන් නිදහස් වෙන්න ආලෝක යක්ෂයාට පින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආලෝක යක්ෂයා দমনය කරලා යහපතෙහි පිහිටලා අන්තිමට භාග්‍යතුන් වහන්සේ කරන ධර්ම දේශනාව අහලා 84000ක් ප්‍රාණීන් සතර අපායෙන් නිදහස් වෙන බව භාග්‍යතුන් වහන්සේ දැක්කා. අලව් කුමරුට අනාගාමී බව ලබන්න පින් තියෙනවා. ආලෝක යක්ෂයාට සෝවාන් වෙලා සතර අපායෙන් මිදෙන්න පින් තියෙනවා. සදහටම නිරයෙන් නිදහස්. සෝවාන් වුණාට පස්සේ මේ ධර්ම දේශනාව අන්තිමට කරන ධර්ම දේශනාව අහලා 84000ක් සතර අපායෙන් නිදහස් වෙනවා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දැකලා එහෙමනම් හෙට දවසේ මේ බොහෝ දෙනාගේ යහපත වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ උදාපත් කරන්න තියෙන යහපත වෙනුවෙන් කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. පාත්‍රාසූරු අරගෙන භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාත කරගෙන භාග්‍යතුන් වහන්සේ නිසි වේලාවට දාන වැළඳුවා. දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ පවාරණය කෙරුවා. අදට ආය ආහාර වළඳන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පාත්‍රාසූරු අරගෙන පිටත් වුණා. යොදුන් 30ක් දුර වඩින්න ඕන ආලෝක විමානෙට. භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන ඉඳලා යොදුන් 30ක් දුර වඩින්න ඕනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේට වඩින්න පුළුවන්. යොදුන් 30ක් කියලා කියම 60ක්ම වලින් සඳහන් කළොත් 300 ගණනක් විතර. භාග්‍යවතුන් වහන්සේට ඒක වඩින්න පුළුවන්. ඉතින් යොදුන් 30ක් දුර භාග්‍යවතුන් වහන්සේ වඩින්න ගමන් ආරම්භ කළ ආලෝක යක්ෂයාගේ විමානීය තියෙන තැන හොයාගෙන. එහෙම ගමන් ආරම්භ කරමින් විමානය ළඟට හැන්දෑ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩියා. දවල් දානින් පස්සේ හැන්දෑ වෙනකොට අලව් විමානය ළඟට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඉතින් මේ ආලවක සූත්‍රය දීර්ඝ සූත්‍රයක්
කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක් හැටියට අපි මුලින් සිහිපත් කළා. මේ මොහොතේ ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ සූත්‍රයෙන් කෙරෙන පළවෙනි ධර්ම දේශනාව අපි මෙතකින් නිමා කරමු. අද ධර්ම දේශනාව මේ උතුම් සූත්‍රය ලෝකයට දානය කරන්න මුලින්ම දායකත්වයේ දරූ දායක පින්වත් පිරිස AML ලොකුබණ්ඩා අබේසිංහ මහත්මයා AM පොඩිමණිකේ මෑණියන් කියන මේ දෙපළ බත්තර මුල්ල ලිපිනේ පදිංචි මේ සදහවතුන් දෙපිරිස තමයි ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ. උතුම් අරමුණ තමයි දායකත්වයේ ගත් පිරිසගේ දෙමව්පියන් ඇතුළු මව්පස පියපස දෙපාර්ශ්වයේ නිදන ප්‍රාප්තියටපත් වුණ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. සියලුම දරු මුණුබුරු මිනිබිරියන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණයි. පින් අනුමෝදන් කරන්ට යෙදුන නිදන ප්‍රාප්ත ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්ට යෙදුන දූ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. පින්කමට සහසම්බන්ධ වෙලා කටයුතු කරන්ට යෙදුන දායකත්වයේ දරූ අබේසිංහ මහත්මයා පොඩිමණිකේ මෑණියන් ඇතුළු මේ කල්යාණ මිත්‍ර පිරිස සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබේවා. පාප මිත්‍රයන් ජීවිතෙන් දුරින්ම දුරු වේවා. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා මත වහවහා සංසාර ගමන කෙරවල කරන්න සියලු දෙනාටම මේ පුණ්‍ය කර්මයන්ගේ බලේ ශක්තියත් සමග ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බෞද්ධ මාධ්‍ය ජාලයේ ප්‍රධාන සභාපති සම්බෝධි විහාරාධිපති අතිගරු දරණාගම අවසරයි කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ මහා කුසලයාගේ බලයෙන් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි සදහම් දේශනා තාත්තා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ පූජනීය කොරයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට තාචිරාත් කාලයක් නිදුක් නිරෝගීව මෙවැනි උතුම් ශාසනික සේවාවන්හි නිරත වීමට හැකි ශක්තිය, ධෛර්යය, ධර්ම වාසනාව ලැබේවායි අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් සෝදානම් වන්නේ අවසන් කරන්නටයි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම. දායකත්වයෙන් කටයුතු කරන මේ පිරිසට ආරාධනා කර සිටිනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ මොහොතේදී පරිස්කාර පූජාවන් සිදු කරන්නට. ඒ අතර වාරයේදී අප සියලු දෙනා ගෞරවනීය වූ පූජනීය වූ මහා සංඝරුවන මෙසේ වන්දනාමාන කරමු. සාදු සාදු සාදු.